साधु 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 නමෝ साधु තස්ස साधु භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අද දවසේ මට ධර්මදේශනයක් සඳහා ආරාධනා කරන්න යෙදුනා අපගේ කුමාර් පුංචි හේවා මහත්මයා. මක් නිසාද ඒ දම්දාරා පුංචි හේවා මහත්මයා බාප්‍රාප්ත වෙලා අදට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කිසියම් ධර්ම කරුණු ටිකක් කියන්න මේ ධර්මදේශනයක් පවත්වන්න කියලා මට ආරාධනාවක් කරා. ඒකට අනුව දැන් මේ Zoom ප්‍රෝග්‍රෑම් එක පාවිච්චි කළා මෙල්බර්න් වල මේ නිව්බරි ආරණ්‍ය සේනාසනයේ ඉඳලා මම මේ ධර්මදේශනාව පවත්වනවා. ඉතින් මේ දම්දාරා පුංචි හේවා මහත්මිය අපි ඒ කියන්නේ කාලාන්තරයක් අඳුරන දන්න කියන ඥාති කෙනෙක්. ඉතින් ඒ කොහොමද අපි නැගණිය විවාහ වුණු ඒ රුවන් පුංචිව මහත්මයාගේ සහෝදරයාගේ භාර්යාව වශයෙන් අපි මේ දම්දාරා පුංචිව මහත්මිය හඳුනාගෙන ඇසුරු කරන්නට යෙදුණා. ඉතින් මම පැවිදි වීමට පෙරත් පැවිද්දෙන් පසුත් ඒ දම්දාරා පුංචිව මහත්මිය අඳුරනවා. ඉතින් ඒ කාලය තුල විවිධ අවස්ථාවල දැන් මම කොළඹට වැඩම කරපු අවස්ථාවල ඒ මහත්මිය ඇවිල්ලා දම්පැන් පිළිගන්වන අවස්ථා තිබුණා. ධර්මයට සවන් දෙන අවස්ථා තිබුණා. ඒ වගේම කුමාර් පුංචිව මහත්තයත් ඒ වලට සහභාගී වුණා. ඉතින් දැන් මේ අවස්ථාවලදී අපිට දකින්න ලැබුණු දෙයක් තමයි ඒ ජීවිත කාලයේදී විවිධ ලෙඩ රෝග දුක්ඛම් කටළු වලට දම්දාරා පුංචිව මහත්මිය මුහුණ දුන්නත් මේ ධර්ම මේ කුසල කර්ම කිරීමෙහි ඇයට උනන්දුවක් තිබුණා. මේ එහෙම නැත්නම් ධර්මයේ තේරුම් ගන්න, ධර්මයට අනුව හිතකය පවත්වා ගන්න, දන් දෙන්න, පින් කරන්න කැමැත්ත තිබුණා. ඉතින් ඒක ඊටාම උතුම් දෙයක්, හොඳ දෙයක්. ධර්මයේ අහන්න කොච්චර කායික දුබලතා තිබුණත් බණ අහන්න, ධර්ම කරුණු ප්‍රශ්න කරන්න, සාකච්ඡා කරන්න උනන්දුව තිබුණා. සමහර දවසක මේ කොළඹ ඉඳලා ගල්කිස්සට ඇවිල්ලා ඒ බණ අහලා සාකච්ඡා කළා. මේ කායික දුර්වලතා තිබුණා. ඒ ධර්මය අහලා සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳ ගන්න උවමනාව තිබුණා. ජීවිතේ තේරුම් ගන්න උනන්දුවක් තිබුණා. ඉතින් ඒක මහා කුසලයක්. මොකද ධර්මයේ භික්ෂුන් වහන්සේ කෙනෙක් මුණ ගැහිලා එහෙම නැත්නම් මේ නිවන් මාර්ගයට නිවන් මාර්ගයේ යන්න වීරිය කරන කෙනෙක් ගෙන් ධර්මය අහලා, ඒ කියන්නේ ධර්මය පරිශීලනය කරන කෙනෙක්ගෙන් ධර්මය අහලා ඒ ධර්මයට අනුව හිතකය වචනේ පවත්වන්න, ධර්මයේ තේරුම් ගන්න, ධර්මයට අනුව ලෝකය දකින්න කෙනෙක් වීරිය කරනවා කියන්නේ ඒක උතුම් දෙයක්. මොකද එතකොට දුක් උපදින්න තියෙන හේතු මොනවද කියලා කෙනෙකුට තේරුම් ගන්න අවස්ථාවක් එනවා. ඒකම කොහොමද බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය කියන එක විස්තර කරේ? මේ ජීවිතය එහෙම නැත්නම් මේ හිතකය කියන දෙක ක්‍රියාත්මක වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ කොහොමද පෙන්නලා දුන්නේ කියන එක ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනවා. අහන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ ගැන නොදන්නා දේ ප්‍රශ්න කරන්න අවස්ථාවක් ලැබෙනවා. එතකොට වඩා නිවැරදිව පැහැදිලිව ඒක තේරුම් ගන්න අවස්ථාව යෙදෙනවා. මොකද ප්‍රශ්න කරලා ප්‍රශ්න निराකරණය කරගන්න ඕන. සාකච්ඡා කරන්න ඕන. කාලේන ධම්ම සාකච්ඡා, කාලේන ධම්ම ශ්‍රවණං බුදුරජාණන් වහන්සේ
පෙන්නලා දීලා තියෙනවා. එතකොට තමන් ඒ ධර්මය තේරුම් ගන්න කරනු ලබන වීරියම තමන්ට නිවන් පිණිස පවතින. මොකද ඒකෙදි තමන් ධර්මයේ තේරුම් ගන්නවා, ධර්මයට අනුව තමන්ගේ ජීවිතය තේරුම් ගන්නවා. ඒ තේරුම් ගැනීම තුලින් හිතේ ඇතිවන දුක දුරු වෙනවා. මොකද මේ මනුෂ්‍ය ජීවිතය කියන්නේ ස්වාභාවික හේතුඵල ධර්ම. නමුත් අපි මේ හිත කය ඇසුරු කිරීමේදී අපිට මනසට අරමුණු වෙන අරමුණුත් එක්ක අපි පහළ වෙන චේතනා තියෙන ස්වභාවයෙන්. දැන් අරමුණත් එක්කම චේතනා පහළ වෙනවා. මේක මෙහෙම වෙන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, මෙහෙම යන්න ඕනේ, මෙහෙම ඉන්න ඕනේ. ජීවිතය කියන්නේ එහෙම දෙයක්. මේ විඥාන වැඩ කරනකොට ඒ විඥාන ඔස්සේ નિરાයාසයෙන්ම වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙනවා. ඒ කියන්නේ ඒ අරමුණ පිළිබඳ වැටහීම, ඒ පිළිබඳව කැමැත්ත අකමැත්ත සුඛ දුක දෙක, ඒක ඒ අරමුණ ඇසුරු කර යුතු ආකාරය පිළිබඳ චේතනා විවිධ දේවල් දැන් මනසේ ක්‍රියාකාරීත්වය ඇති වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සියල්ල පිටිපස්සේ තියෙන අවිද්‍යාව. ඒ මොකද මේ මනස මේ ඇසුරු කරන දාම් විපරිණාම දාම් වෙනස් වෙන දේ වෙනස් වෙලා නැති වෙලා යන දේ කියන වැටහීම ඇතුව නෙවෙයි ඒව ඇසුරු කරන්නේ. ඇසුරු කරනකොට ඇසුරු වෙන්නේ ඒවා නිත්‍ය දේ සුඛ දේ හැටියට තමයි ඇසුරු වෙන්නේ. ඒකේ සුඛය හොයනවා ඒව ඇතුලේ. එහෙම නැත්නම් ඒවා අපේ ద్వාර ස්පර්ශ වෙලා අපේ මනසට ඇතුළු වෙනකොට අපිට හිතෙන්නේ අපිට ඒ අරමුණු අපි ඇසුරු කරන්නේ ඒවා සදාකාලික දේවල් හැටියට අරගෙන. ඒවා අනිත්‍යයි වෙනස් වෙලා නැති වෙලා යන දේවල් කියන අදහස තියෙනවා නම් අපි වැඩි ඒ අරමුණු ලොකු දේවල් හැටියට ගණන් ගන්නෙ නෑ. ద్వාර ඔස්සේ ඇතුළු වෙන අරමුණු. නමුත් අපිට මේ ద్వාර ඔස්සේ ඇතුළු වෙන අරමුණු ස්වභාවයෙන්ම වැටහෙන්නේ නිට්ටයව පවතින හැටියට. එහෙම හිතන්නේ මේවා නිට්ටයයි කියලා හිත ඉන්නේ නෑ. නමුත් අරමුණු අපි ඇසුරු කරන්න හුරු වෙලා තියෙන්නේ නිට්ටය අරමුණු හැටියට අරගෙන තමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අරමුණු අනිත්‍යයි කියලා නිතර මෙනෙහි කරලා අරමුණු අතහරින්න පුරුදු වෙන්න. මේවා වෙනස් වෙලා නැති වෙලා යන දේවල්. මේවා ඇසුරු කිරීම තුළ වෙනස් වෙලා නැති වෙලා යන දේවල් ඇසුරු කිරීම තුළ දුකක් තමයි උපදින්නේ. මොකද අපි ඒකේ හොඳ එක හොයන්න යනවා. හරි එක හොයන්න යනවා. වටින එක හොයන්න යනවා. මේ වෙනස් වෙලා නැති වෙලා යන දේවල්. එතකොට ඒ වලට අපි කාලය නාස්ති කරනවා. නමුත් අපිට එදිනෙදා ජීවිතයේදී ලෝකයේ ඇසුරු කිරීමේදී ඒ බඳු දේවල් කරන්න සිද්ධ වෙනවා. අපිට හරි දේ තෝරන්න එහෙම නැත්නම් සමාජයේ සම්මත දේට අනුව කටයුතු කරන්න ඕන. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ හිත කය වචනය දෙකේ මේ අනිත්‍යතාව දුක්ඛතාව තේරුම් ගන්න පුජ්‍යලයා මේකේ අනාත්මතාවය තේරුම් ගන්න පුජ්‍යලයා මේ ඉන්ද්‍රිය ඔස්සේ උපදින දේ ප්‍රතිවීක්ෂා කරන නුවණින් මෙනෙහි කළා අවශ්‍යතාවයට අනුව කටයුතු කරනවා. නමුත් මේ ඔක්කොම දුක මේ ඔක්කොම වැඩකට නැති දේ කියලා අතහරින්න ඔහු ඕන වෙලාවක ලෑස්ති. අන්න ඒක තමයි වැදගත් දේ. මොකද අපේ මනසේ මේ ලෝකයේ පිළිබඳ නිවැරදි අවබෝධය තියෙනවා නම් මේ පංචද්වාර මනෝද්වාර ඔස්සේ ඇතුළු වෙන අරමුණු කෙරෙහි තණ්හාව උපදින්නේ නැහැ. ඒවා අනිත්‍ය දේ, දුක්ඛ දේ, අනාත්ම දේ හැටියට අතහැරීමේ ශක්තිය තියෙනවා. ඒ කියන්නේ තණ්හාව ඉපදිලා ඒ පිළිබඳව වැටහීමක්, ඒ පිළිබඳව තණ්හා උපාදානයක් උපන්නත් ඒක අතහැරලා හිත මුදව ගැනීමේ ශක්තිය Tamanට තියෙනවා. මොකද අරමුණු අනිත්‍ය වශයෙන් දකින්න නිසා, දුක්ඛ වශයෙන් දකින්න නිසා, අනාත්ම වශයෙන් මම මගේ නෙවෙයි මේවා. මේ ඉන්ද්‍රිය කියන්නේ මම මගේ දෙයක් නෙවෙයි. හේතු ප්‍රත්‍යයන්ට අනුව ක්‍රියාත්මක වෙන දෙයක්. හේතු ප්‍රත්‍යයන්ට අනුව උපදින දෙයක්. හේතු ප්‍රත්‍යාගේ වෙනස් වීමෙන් වෙනස් වෙන දෙයක්. දැන් ඒක අපි විග්‍රහ කරොත් ටිකක්. දැන් ඇස කියන ආයතනේ කයට බද්ධ ආයතනය. එතකොට ඇසට පේන රූපය බාහිර දෙයක්. එතකොට මේ බාහිර රූපයේ ස්වභාවයත් ඇසේ ස්වභාවයත් දෙකට අනුව තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ මේ විඥාන පහළ වෙන්නේ. එතකොට ඒ විඥාණයට අනුව තමයි ස්පර්ශය කෙරෙන්නේ. ස්පර්ශයට අනුව තමයි වේදනා සංඥා සංකාර උපදින්නේ. එතකොට අරමුණු පිළිබඳ සුඛ දුක වශයෙන් ගැනීම, අරමුණු පිළිබඳ වැටහීම, එතකොට අරමුණ හා බද්ධ චේතනා.
මේවා උපදින්නේ ඒ විඥානීය ස්වභාවයට. විඥානයේ උපදින්නේ අජ්ජත්තික ආයතනයේ ස්වභාවයට අනුව බාහිර ආයතනයේ ස්වභාවයට අනුව. එතකොට ඒවා විපරිණාම ධර්ම. අජ්ජත්තික ආයතනයත් විපරිණාම ධර්මයක්, බාහිර ආයතනයත් විපරිණාම. ඒ කියන්නේ දැන් බාහිරින් එන අරමුණ ඒ අරමුණට අනුයාත හේතු ප්‍රත්‍ය මත යැපිලා තමයි උපදින්නේ. එතකොට තමන්ගේ අජ්ජත්තික ආයතනය කියන එකත් ඇහැ කියන එකත් මේ මොහොතේ ඇහි ස්වභාවය රඳා පවතින්නේ මේ මොහොතේ මනසට ඇසට උපනිශ්‍රය වෙන හේතු ප්‍රත්‍යයන්ට අනුව. ඒ කියන්නේ අපි හිතමු ඇහැට මේ වෙලාවේ මේ මිරිස් කුඩු ටිකක් ගිහිල්ලා තියෙනවනේ. එතකොට ඇහැ රූපය වශයෙන් ප්‍රකෘති නෑ. කඳුළු ගලනවා අපහසුයෙන් ඉන්නේ. ඉතින් එතකොට රූපය ගන්න විදිය වෙනස්. එතකොට ඒකට ඇහැට අනුබද්ධව මනස වැඩ කරන විදිහත් වෙනස්. ඊළඟට අපි හිතමු ඇහැට එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. නමුත් හිත ලොකු කනස්සල්ලකට වැටිලා. හිත බොහොම දුකට වැටිලා. අන්න ඒ බඳු වෙලාවක මේ ඇහැට රූපයක් වෙවුනත් ඒ රූපය දකින්නේ අර ඒ මොහොතේ ඉදිරියට ඇවිල්ලා තියෙන කර්ම ශක්තියට අනුව. ඒ කියන්නේ කනස්සල්ලට අනුව තමයි රූප දකින්නේ. එතකොට මේ රූපය ඇසුරු කරන්න රූපේ හා බද්ධ උපදින වේදනාවක් තියෙනවා නම් සංඥාවක් තියෙනවා නම් ඒකත් අර දැනට ඉස්මතු වෙලා තියෙන කර්ම ශක්තියට යටත්. ඒකට අනුව යන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් මේ තේරුම් ගන්න ඕන අජ්ජත්තික ආයතන විපරිණාම වෙනවා මේ විදිහට. ඒකම බාහිර තියෙන ඒ බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අපේ පංචද්වාර වලට මේ ඇතුළු වෙනදී ඊළඟට මනෝද්වාරයට ඇතුළු වෙනදී ඒවා ඒ හේතු ධර්මතාවයන්ට අනුව යනවා. ඒ බාහිර හේතු ධර්මතාවයන්ට. නිකන් උදාහරණයක් ගත්තොත් අපේ හොඳ හිතවත් මිත්‍රයෙක් ඉන්නවා. ඉතින් ඒ මිත්‍රයා සතුටින් ප්‍රීතියෙන් අපි ඉස්සරහට එනකොට අපේ මනසේ අපේ විඥානයේ හට ගන්න විදිය නෙවෙයි ඒ පුජ්‍යලයක් කිපිලා මොකක් හරි දෙයකට තරහා ගිහිල්ලා ඉදිරියට එනකොට. ඒක එතකොට ඒ කායේ මේ කායික ස්වરૂපයේ වෙනසක් තියෙනවා. ඔහුගේ මූණ දැක්කමත් රෞද්‍රයි කියලා වැටහෙනවා. එතකොට අපේ මනසත් ඒකට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ බාහිර රූපේ විපරිණාම ධර්මතාව. ඒ විතරක් නෙවෙයි ඉතින් බාහිර ද්‍රව්‍ය වස්තු වශයෙන් ගත්තොත් ඒවා ඉතින් වෙනස් වෙනවා විවිධ හේතු නිසා. ඍතුවට අනුව වෙනස් වෙනවා. උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ලෝකයේ මේ ධර්මතාවයන්ට අනුව වෙනස් වෙනවා, හැසිරෙනවා. ඉතින් ඒවා විපරිණාම වෙනවා. ඉතින් ඒක නිසා බාහිර ආයතන ඒ හේතු මත විපරිණාම වෙනවා. ඒ වගේම අජ්ජත්තික ආයතනත් උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාමකට අනුව විපරිණාම වෙනවා. එතකොට මේ විපරිණාම වෙනදී අපි නිත්‍ය සුඛ වශයෙන් ඇසුරු කරනකොට ඒකාන්තයෙන් දුක උපදිනවා. ඉතින් මේක තේරුම් ගන්න මේක යථා ධර්මතාවය. මේ හැම හිතට කායයටම බද්ධ යථා ධර්මතාවයේ මේකයි කියලා යමෙක් පිළිගන්නවා නම් අන්න ඒ පුජ්‍යලයා දන්නවා මේක ලෝකයේ සියලු සත්‍යයට සාධාරණ දෙයක්, පොදු දෙයක්. මේක මට විතරක් වෙච්ච දෙයක් නෙවෙයි. ඒක නිසා ඔහු ඒ පිළිබඳ උපේක්ෂාවටපත් වෙනවා. එතකොට ලෝකයේ අසුරු කරනකොට ප්‍රතිවේක්ෂා. මොකද මේ ආයතන ඔස්සේ සැප විඳින්න යන්නේ නැහැ. මෛත්‍රී සාගතව මේ ආයතන අසුරු කරනවා. මොකද ලෝකයේ අසුරු කරනකොට මේ අජ්ජත්තික ආයතන බාහිර ආයතන කෙරේ මෛත්‍රියෙන් තමයි ලෝකයේ අසුරු කරන්නේ. මොකද ඒවා මේ කය පවතින තාක්කල් ඒ ක්‍රියාකාරීත්වයේ තියෙනවා. තියෙන නිසා ඒ ආයතන කෙරේ මෛත්‍රියෙන් කටයුතු කරනවා. නමුත් මේ ආයතන ඔස්සේ උපදින්නේ දුක කියන එක හැම විටම තේරුම් අරගෙන ඉන්නවා. අවබෝධයෙන් ඉන්නවා. ඒ අවබෝධය භාවිතා කරන පුජ්‍යලයක් වශයෙන් ජීවත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපේක්ෂාවක් නැහැ. තියෙන දේෙන් ලද දේෙන් සතුටු වෙන්න පුරුදු වෙනවා. එතකොට තියෙන දේ නුවණින් කල්පනා කරලා ඒ මොහොතේ අවශ්‍යතාවයට අනුව කටයුතු කරන කෙනෙක් වෙනවා. එතකොට විවේකයක් ලැබෙන වෙලාවක මේ සියල්ල දුක කියන එක මතක් කරගෙන සියල්ල අතහැරලා හිත විවේකයට, විරාගයට, නිරෝධයට යොමු කරනවා. මොකද මේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන දෙයක් තමයි මේ විඥාන කියන්නේ දුක. මේ විඥාන ඔස්සේ උපදින සියලු නාම රූප කියන්නේ දුක. එහෙමනම් මේ විඥානයාගේ
නැවැත්මක් තියෙනවා. එහෙම නැත්නම් මේ නාම රූප ධර්ම වල නැවතීමක් තියෙනවා නම් අන්න දුකින් මිදීම තියෙන්නේ එතන. ඒකයි බුදුරජාණන් වහන්සේ නිරෝධ සත්‍ය කියන එකක් පෙන්නේ. නිර්උද්ද පැන නොනගින තත්වයට මේ විඥාන පත් කරගත්තොත් අන්න දුකින් මිදීම තියෙනවා. මේ විඥාන තියෙන තාක්කල් නාම රූප තියෙනවා. නාම රූප තියෙනවා කියන්නේ දුක තියෙනවා. මොකද නාම රූප උපදිනකොට ඒකට අනුව තණ්හා උපාදානත් උපදිනවා. ඒ නාම රූප වලම ස්වභාවය. ඒ ධර්මතාවයේ ස්වභාවය. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ පටිනිස්සග්ගය කියලා එකක් මේ නිරෝධ සත්‍ය කියලා එකක් පෙන්නනවා. ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලය. මේ අතහැරලා දීම. තණ්හාවෙන් උපාදාන කරගත්ත දේ අතහැරලා දෙනවා. මනසට දාගත්ත දේ උපාදාන කරගත්ත දේ මනසෙන් අතහැරලා හිත නිදහස් කරගන්නවා. විවේකයට විරාගයට නිරෝධයට දානවා. ඒ කියන්නේ මේ අරමුණු ඇසුරු කිරීම බැහැර කරලා හිත නිශ්චල බවට විවේක බවට විරාග බවට පත් කරගන්නවා. විරාග කියන්නේ ඒ අරමුණු වලින් වර්ණ ගැන්වෙන ස්වභාවයක් නැති බව. ඒ අරමුණු වලින් බැහැර වුණු ස්වභාවය, මිදුණු ස්වභාවය. අන්න විවේකයට විරාගයට නිරෝධයට මනස ගෙනියන. අරමුණු වලින් බැහැර කරපු විදුණු ස්වභාවයට මනස ගෙනියන්න පුරුදු වෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ තුන්වෙනි ආර්ය සත්‍ය හැටියට නිරෝධය. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා නිරෝධගාමිනී පටිපදාය මාර්ගය. හතරවෙනි ආර්ය සත්‍ය. ඒ නිරෝධගාමිනී පටිපදාය මාර්ගය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ සම්මාදිට්ඨිය ඇසුරු කිරීම තමයි පළවෙනි එක. සම්මාදිට්ඨිය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි එක. එතකොට යමෙක් මේ ආයතනවල තියෙන දුක්ඛ ලක්ෂණය සමුදය දුක්ඛ සමුදය මොකද්ද? දුක උපදින්නේ මේ ආයතන ඇසුරු කරනකොට තණ්හා උපාදාන උපදින. මේ ආයතන කියන්නේ ඇස කන නාසය දිවකය මනස ක්‍රියාත්මක වෙනකොට ඒ ආයතන ඔස්සේ ඇතුල් වෙන අරමුණු කෙරෙහි තණ්හා උපාදාන ඉපදීම ඒ ආයතනට අනුබද්ධ ස්වභාවය යථා ස්වභාවය. ඒක එහෙමයි කියලා තේරුම් ගත්ත පුජ්‍යලයා ඒ ආයතන ඔස්සේ උපදින වේදනා සංඥා සංකාර අතහරින්න පුරුදු වෙනවා. අතහැරලා හිත විවේකයට ගන්න පුරුදු වෙනවා. විවේකයට විරාගේ නිරෝධයට යොමු කරන්න පුරුදු වෙනවා. නමුත් මෙලෝ වශයෙන් ජීවත් වීමේදී අපිට මේ ලෝකේ අරමුණු ඇසුරු කරන්න වෙනවා. මේ ඇස කන නාසය දිවකය මනස ඇසුරු කරන්න වෙනවා. යම් කාලයකට. මොකද දවසේ කටයුතු කරද්දී රැකී ආරක්ෂා කටයුතු කරනවා නම් ඉතින් ඒ වලට අදාළව ඇස කන නාසය දිවකය මනස පාවිච්චි කරනවා. ඛණ්ඩ බොණ්ඩ ඕන කය පවත්ත ගන්න. එතකොට උයන්න පියන්න ඕන. ඉන්න ගෙවල් දොරවල් අස්පරස් කරගන්න ඕන. ඒවයි කටයුතු කරන්න ඕන. නඩත්තු කටයුතු කරන්න ඕන. මේ ආදි වශයෙන් බොහෝ දේවල් තියෙනවා. මේ කයක් පවත්වනකොට මේ සිව්පසය කියන එක. ඒ කියන්නේ දැන් මේ භික්ෂුවකට නම් චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය. දැන් ගිහි කෙනෙකුට උනත් මේ ඇඳුම් පැළඳුම් යාන වාහන ගෙවල් දොරවල් රැකී ආරක්ෂා කටයුතු මේ ආදී විවිධ දේවල් මේ තියෙනවා අද කාලේ ගිහි ජීවිතයකට බද්ධව. ඉතින් ඒ සියලු දේවල් ඒ සමාජ සම්ප්‍රදායට අනුව එහෙම නැත්නම් තියෙන චාරිත්‍ර වාරිත්‍ර ධර්මයන්ට අනුව රටේ නීතියට අනුව ඒවායේ කටයුතු කරගන්නට ඕන. ඉතින් ඒක නුවණින් ප්‍රතිවේක්ෂා කරලා කරන්න ඕන මේවා ඔක්කොම අනිත්‍ය දේ දුක්ඛ දේ අනාත්ම දේ කියන අවබෝධය ඇතුව. අන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප. දැන් සම්මා දිට්ඨිය තියෙන කෙනාට තව කෙනෙක් හිංසනයටපත් කරන චේතනාව පහළ වෙන්නේ නැහැ. මේ ලෝකයේ කෙරෙහි ව්‍යාපාද හිතක් උපදින්නේ නැහැ. මොකද ලෝකය කියන්නේ හේතුඵල ධමයක් කියලා තේරුම් ගන්න. ඒකම මේ පංචද්වාර ඔස්සේ එන අරමුණු කෙරෙහි දැඩි ලෝභයට පැමිණෙන්නේ නැහැ. ඔව් ඒවා බැහැර කරන්න පුළුවන් තැනක තමයි ඉන්නේ. ඕනම වෙලාවක ඕනම දෙයක් බැහැර කරන්න පුළුවන් තැනක තමයි මනස පවත්වා ගන්න. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ විතර මෙනෙහි කරන නිසා. ඊළඟට ලෝකයේ ඇසුරු කරනකොට මොකද ජීවත් වීම වශයෙන් ලෝකයේ ඇසුරු කරන්න සිද්ධ වෙනවා. අන්න එතකොට ඒ ඇසුරු කරනකොට අවිහිංසා මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන ඇසුරු කරනවා. ඒක નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. ඒ කියන්නේ පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාප මුසාවාදා කරන්න හිත යෙදෙන්නේ නැහැ. මොකද අවිහිංසා ව්‍යාපාදනෙක්කම් සංකල්ප තියෙන නිසා. ඒ කියන්නේ හිතේ නිවැරදි චේතනා උපදින නිසා. එතකොට අර සම්මා වාචා
ගුණය Taman තුල වැඩෙනවා. එතකොට ඒක භාවිතයට ගන්න. බැරි වෙලාවත් මිච්ඡා වාචාවක් වුණොත් මේක වරදයි මේක නිවැරදි දේ නෙවෙයි මේ පෙර පුරුදු කරපු දෙයට අනුපන්න දෙය කියලා ඒක බැහැර කරලා සම්මා වාචාව පුරුදු කරන්න මනස නැඹුරු වෙනවා. මොකද ලෝකයේ දකින්න ක්‍රමයේ වෙනස්කම නිසා. දැන් ලෝකේ වෙනත් ක්‍රමයකට දකින්න. මේවා අනිත්‍ය දේ, දුක්ඛ දේ, අනාත්ම දේ කියන අවබෝධයෙන් තමයි ලෝකේ දිහා බලන්නේ. ඒක නිසා ලෝකයේ කෙරෙහිත් මෛත්‍රිය තියෙනවා, තමාගේ අජ්ජත් ආයතන කෙරෙහිත් මෛත්‍රිය තියෙනවා, බාහිර ආයතන කෙරෙහිත් මෛත්‍රිය තියෙනවා. එතකොට මේ මෛත්‍රිය නිසා මේ අරමුණු ඔක්කොම වෙනස් වෙන දේ කියන අවබෝධයත් නිසා මේවා කෙරෙහි ලෝභය උපදින්නේ නැහැ, දෝෂය උපදින්නේ නැහැ. එතකොට එහෙම ලෝකයේ ඇසුරු කරන පුජ්‍යලයට අර පිසුනාවච පරුසාවච සම්පප්පලාප මුසාවාද කරන්න චේතනා පහළ වෙන්නේ නැහැ. පහළ වුණත් ඒක බැහැර කරගන්න ඔහුට අවකාශ තියෙනවා. එතකොට ඊළඟට කයින්ක මේ සම්මා කම්මන්ත පාණාතිපාතා අදත්තා දාන කාමීසු මිච්ඡාචාරා කරන්න හිතෙන්නේ නැහැ. මිච්ඡා ආජීවය වැරදි විදිහට ලෝකේ ජීවත් වෙන්න හිතෙන්නේ නැහැ. ඒකට ඕන කරන්නේ ඒවා කලින් ඒ බඳු දේවල්ට මනස හිත කය පුරුදු වෙලා තිබුණත් ඒවා ඉවත් කරලා පිරිසිදු කර ගැනීමේ පදනම ඔහුට තියෙනවා. මොකද ඔහු ලෝකේ දකින්නේ වෙනස් විදිහකට. මේ අනිත්‍ය දේ හැටියට, දුක්ඛ දේ හැටියට, අනාත්ම දේ හැටියට දකිනවා. ඒකම ඔහු ඒවා බැහැර කරන්න පුළුවන් තැනක මනස පවත්ව ගන්නවා. මේ දුක්ඛ ලක්ෂණය මේ සියලු නාම රූප දුක බව, මේ හිත කය වචනේ වශයෙන් තියෙන මේ සියලු දේ නිසා දුක උපදින බව තේරුම් අරගෙන ඔහු මේ ජීවිතය ඇසුරු කරනවා. මේ නාම රූප ධර්මතාවයේ දුක්ඛ ස්වභාවය තේරුම් අරගෙන ජීවිතය ඇසුරු කරනවා. ඊළඟට මේ සියල්ල මේ නාම රූප ධර්මතාවයේ ඇතුළත උපදින තණ්හා උපාදාන නිසා දුක උපදිනවා කියන එක දැනගෙන ජීවත් වෙනවා. එතකොට ඒක නිසා ඔහු හැමතිස්සෙම නිරෝධ සත්‍යයට නැඹුරුණු හිතක් ඇති කෙනෙක් වෙනවා. හැමතිස්සෙම තමා තුළ උපදව ගන්න වීරිය කරන්නේ නිරෝධය. සියල්ලකින් මිදුණු හිත. සියලු අරමුණු බැහැර කළපු හිත උපදව ගන්න වීරිය කරන පුජ්‍යලෙක් වෙනවා. අන්න නිරෝධ සත්‍ය. එතකොට ඒකට අනුයාත මාර්ගය තමයි මේ සම්මා දිට්ඨිය ඇසුරු කිරීම, සම්මා සංකප්පයට අනුව කටයුතු කිරීම, සම්මා සංකප්පයට මුල් තැන දීම, මේ ඡන්දේ චිත්ත විරේ විමර්ශ සම්මා සංකප්පයට දීම. එතකොට වාචා කම්මන්ත ආජීව ඇසුරු කිරීම. එතකොට ඒක එදිනෙදා ජීවිතය. ඊළඟට එදිනෙදා ජීවිතයේදී තමන්ට විවේකයක් ලැබුණම කරන්නේ හිත විවේකයට, විරාගයට, නිරෝධයට ගෙනියන එකයි. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි පූර්ණේ කිරීම. එතකොට සමාධිය කෙනෙක් පූර්ණේ කිරීම තුළ සිද්ධ වෙන්නේ ඔහු සමාධිය යම් කෙනෙකුට පූර්ණේ වුණාද ඒ පුජ්‍යලයට මේ පංචද්වාර සහිත කාම ලෝකේ මිදීම අත්දකින්න පුජ්‍යලයක් වෙනවා. මේ පංචද්වාර සහිත කාම ලෝකයෙන් මිදුණු හිතක් ඇති පුජ්‍යලයක් වෙනවා. එතකොට ඔහුට තියෙන්නේ රූපාවචරය. එතකොට යමෙක් මේ පංචද්වාරයාගේ නිරුද්ධ වීම, එහෙම නැත්නම් පංචද්වාර විඥානයාගේ නිරෝධය තමා තුළ අත්දකින්නකොට ඔහු පැහැදිලිව තේරුම් ගන්නවා මේ විඥාන කියන ඒවා හේතු ප්‍රත්‍ය නිසා උපදිනවා. හේතු ප්‍රත්‍යයගේ නිරුද්ධියෙන් නිරුද්ධියට යනවා කියන්නේ. මේ යථාර්ථය තමා තුළ තේරුම් ගන්න. මේවා උපදින හැටි, නිරුද්ධ වෙන හැටි. සමුදය ධම්මානුපස්සීවා විහෙරති, වය ධම්මානුපස්සීවා විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා විහෙරති කියන ඒ යථාර්ථය ඒ පුජ්‍යලයට ලැබෙනවා. ඒ පුජ්‍යලය යථාර්ථය ඇසුරු කරන කෙනෙක් වෙනවා. මේ ධ්‍යාන සමාධින පුජ්‍යලය. අන්න එතකොට මේ විඥානයගේ නිරෝධය ඔහු අත්දකිනවා. ඊට පස්සේ ඔහුට වීරිය උපදිනවා මනෝද්වාරය නිරෝධ කරන්න. එතකොට අන්න පූර්ණ දුක්ඛ නිරෝධය ඔහු අවබෝධ කරගත්ත පුජ්‍යලෙක් වෙනවා. එහෙමනම් දුක්ඛ නිරෝධය තේරුම් ගත්ත පුජ්‍යලයා නැවත දුකට කැමති වෙන්නේ නැහැ. ඒක නිසා මේ ජීවිතයේ කෙලවර නැවත විඥාන සහිත භවකට පැමිණෙන චේතනාවක් ඔහුට නැහැ. නිරෝධයම ඔහු ප්‍රිය කරනවා. නිරෝධයම මේ දුකේ මිදීම කියන එක තේරුම් ගන්නවා. නිරෝධයේ තියෙන තැන නැවත ඉපදීමක් නැහැ. නැවත විඥානයාගේ පහළවීමක් නැහැ. කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ කියලා තමයි මේ පුනර්භවයේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. මේ ස්කන්ධ ධාතු ආයතනයාගේ පහළවීම. ඒ කියන්නේ මේ නාම රූප ධර්මයාගේ පහළවීම.
එතකොට එහෙම දෙයක් පහළ වෙන්නේ නැහැ. මොකද තණ්හා උපාදාන නැති නිසා. අවිද්‍යාව නැති නිසා. සංස්කාර නැති නිසා. මොකද හිත නිරෝධයට ගියන් පස්සේ එතන සංස්කාර උපදින්නේ නැහැ. චේතනා උපදින්නේ නැහැ. ඒක නිසා පුනර්භවයක් නෑ. ඉතින් එතනට යනකම් පෙන්වන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය දේශනා කරේ. එතකොට චතුරාර්ය සත්‍ය කියලා දෙන එක තමයි අපිට බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙන්නේ. අපිට කියන්නේ භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරලා තියෙන්නේ මේ මිනිස්යාට මේ සසර දුකින් මිදෙන ක්‍රමය කියලා දෙන්න. මේකේ මූලික මේ සම්මාදිට්ඨිය කියන එක පැහැදිලි කරලා දෙන්න. එතකොට සම්මාදිට්ඨිය යමෙක් ඇසුරු කරනකොට નિરાයාසයෙන්ම ඔහුට සම්මා සංකල්පය උපදිනවා. සම්මා සංකල්පය යමෙක් ඇසුරු කරනවාද ඒ පුජ්‍යලයට සම්මා වාචා සම්මා කම්මන්ත සම්පාජීව ඒකට අනුව උපදිනවා. එතකොට ඒ සම්මා දිට්ඨිය ඇසුරු කරන පුජ්‍යලයට ඒ එදිනෙදා ජීවිතයේදී සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව පුරුදු වෙනකොට ඔහු වායාම සති සමාධි පූර්ණේ කරන්න සුදුසු පදනම උඩට එනවා. එතකොට වායාම සති සමාධි පූර්ණේ කරෙම ඔහු සසර දුකින් මිදෙනවා. මොකද මේ සියල්ල දුක බව තේරුම් ගන්න ඕන කරන මූලික දැනුම කල්යාණ මිත්‍ර සේවනයේ නිසා ලැබිලා තියෙනවා. එහෙම නැත්නම් අරියානන්දස්සාවි සත්පුරිසානන්දස්සාවි ආර්ය සත්පුරුෂ සේවනයේ නිසා ලැබිලා තියෙනවා. ඒක නිසා තමයි මාර්ගය යන පදනම සකස් වෙන්නේ. ඉතින් මේ අපේ කුමාර් පුංචිය මහත්තයා අහන්නේ යෙදුනේ මේ පැවැත්ම කෙලවර කරලා නැවැත්මට යන්නේ කොහොමද කියලා තමයි ඇහුවේ මගෙන්. ඉතින් මම ඒකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව දෙන්න තියෙන උත්තරේ ඔච්චරයි. නැවැත්මට යනකම්ම මම පෙන්නුවා. පැවැත්ම තියෙන්නේ අවිද්‍යාවත් එක්ක. අවිද්‍යාව බැහැර වෙන්නේ කල්යාණ මිත්‍ර සේවනයේ යෝනිසෝ මනසිකාර්ය දෙකෙන්. එතකොට අවිද්‍යාව බැහැර කරපු පුජ්‍යලයා ක්‍රමානුකූලව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණේ කිරීමෙන් ප්‍රඥා ධර්මතා පූර්ණේ කරගන්නවා. අන්න ප්‍රඥා ධර්මතා පූර්ණේ වුණු පුජ්‍යලයට නැවත වරක් මේ නාම රූප ධර්මතාවයේ කෙරෙහි ලෝභය උපදින්නේ නැහැ. පැවැත්ම කෙරෙහි ලෝභය උපදින්නේ නැහැ. පැවැත්ම කෙරෙහි ප්‍රසාදය උපදින්නේ නැහැ. නිරෝධය කෙරෙහිම ප්‍රසාදය උපදිනවා. අන්න ඒ පුජ්‍යලයා මරණයෙන් සියල්ල කෙලවර කරනවා. පරිනිර්වාණයට යනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ. ඉතින් අපිට තියෙන්නේ මේ සම්මා දිට්ඨිය භාවිතා කිරීම. සම්මා දිට්ඨිය තේරුම් අරගෙන සම්මා දිට්ඨිය භාවිතා කිරීම පමණයි. එතකොට ක්‍රමානුකූලව මාර්ගයේ වැඩෙනවා. මේ අනිත්‍ය දේ අනිත්‍ය හැටියට තේරුම් අරගෙන ඒ කෙරෙහි උපදින තණ්හා උපාදාන බැහැර කරනවා. අතහැරලා දානවා. ඒ අරමුණු කෙරෙහි උපදවන වටිනාකම් බැහැර කරලා හිත විවේකයට විරාගයට නිරෝධයට යොමු කරගන්නවා. අන්න ඒ පුජ්‍යලයට ක්‍රමානුකූලව මේ නිවන් මාර්ගයේ වැඩෙනවා. ඔව් විවේකයේ තියෙන හැම විටම හිත විවේකයට විරාගයට නිරෝධයට ගෙනියන පුජ්‍යලය. එතකොට ඒ 6 වෙනි 7 වෙනි 8 වෙනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග විවේක තියෙන වෙලාවට වඩන පුජ්‍යලයට සියලු අංග වැඩෙනවා. අනිත් අංගත් වැඩෙනවා. මොකද සම්මා සංකප්පේනේ තියෙන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක වැඩෙන්න තමයි වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන ඒවා වැඩෙන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක භාවිතා කරන පුජ්‍යලෙක්. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ කල්යාණ මිත්‍ර සේවනයේ යෝනිසෝ මනසිකාරය. ওই දෙකෙන් තමයි මේ නිවන් මාර්ගයට අවතීර්ණ වෙන්නේ නිවන් මාර්ගේ යන්නේ. හොඳයි ඉතින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවද? තියෙනවා ස්වාමීන් වහන්සේ. අහන්න. ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේගේ ධර්මදේශනයේදී සඳහන් කරානේ මේ සාමාන්‍යයෙන් කල්යාණ මිත්‍ර සේවනයයි යෝනිසෝ මනසිකාරයයි තියෙනවා කියලා අපි සාමාන්‍ය ජීවත් වීමේදී. එතකොට ඔය භාවනාව එතකොට අපි දැන් ඔය පංචශීල රකින්න එක එතකොට අපි යනවානේ මේ අපි එතකොට ඔය බෝධි පූජාවල් පවත්වන එක. ඔව්. ඒක සමහර කට්ටිය කියන හොඳ නැහැයි කියලා. සමහර කට්ටිය කියනවා දැන් අපි මේ ක්ෂණ සම්පත්තියක් ඇතිව ඇවිල්ලා තියෙන වෙලාවේදී අපිට ඒ දේවල් පස්සේ ඉතර යන්න ඕනේ නැහැ. මොකද මේ අපිට පුළුවන් මේ මාර්ගය වඩා ගන්න මේ අවස්ථාවේදී දැන් මේ ඔක්කොම හැදිලා තියෙන්නේ අපිට.
එතකොට මේ මාර්ගය වඩා ගන්න අපිට දැන් මේ තියෙන විදිහින් කරන්න පුළුවන්. ඒකින්ද අපි ඔය බෝධි පූජා පස්සේ එතකොට භාවනා ක්‍රම පස්සේ යන නැතුව අභ්‍යන්තර ආයතන 6යි බාහිර ආයතන 6යි අපිට පුළුවන් නම් අර එක විදියකට හදාගෙන විඥානය අඳුරගෙන ඒ විදිහට ජීවත් වෙන්න ඒක තමයි නිවනට යන මාර්ගය කියලා කියන්නේ. ඒකද සම්මා දිට්ඨිය කියන්නේ නැත්තම් ඔය දෙක වෙනස්ද කියලායි මම අහන්නේ. ඔව් මෙහෙමයි. දැන් බොහෝ දෙනෙක් මේ නිවන් මාර්ගයේ හැටියට සීලය පෙන්නනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නිවන් මාර්ගයේ පළවෙනි අංගය තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය මනසේ තාවුරුණු පුජ්‍යලයා තමයි ඊළඟට සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි පූර්ණේ කරන්නේ. මොකද හේතුව සීලය ඉස්සරහට අරන් කතා කරන්නේ ඒ ධර්ම පිළිබඳ සමහර වෙලාවට නිවැරදි අවබෝධය නැතිකම නිසා. මොකද සීලය ඉස්සරහට ගත්ත ගමන් දිට්ඨියත් එතන ඉස්සරහට යනවා. සීලයට ඉස්සෙල්ලා සම්මා දිට්ඨිය ඉස්සර වෙන්න ඕන. සම්මා දිට්ඨිය ඉස්සර වුණාම මේ සම්මා දිට්ඨිය ඉස්සර වුණාම මිච්ඡා දිට්ඨිය පස්සට යනවා. ඒ කියන්නේ මිච්ඡා දිට්ඨිකව සීලයක් රැකීම තුළ නිවන් දැකීමක් නැහැ. ඒක දිට්ඨි මූලික සීලය. සම්මා දිට්ඨිය පදනම් කරගෙන සීලය ගොඩ නැගුණොත් අන්න ඒක නිවන් මාර්ගයට අදාළ වෙනවා. මේ දෙකේ අතර වෙනසක් තියෙනවා. ඒකයි මේ ධර්මයේ අහනකොට ධර්මයේ නිවැරදි ඒකයි බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම කියන්නේ මේ කල්යාණ මිත්‍ර සේවනයේ යෝනිසෝ මනසිකාරයේ දෙකෙන් තමයි මේ නිවන් මාර්ගයට අවතීර්ණ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කොහෙවත් කියලා නැහැ පංචිල් පද සමාදන් වීමෙන් නිවන් මාර්ගයට අවතීර්ණ වෙනවා කියලා. කොහෙවත් කියලා නැහැ. පුජ්‍යලේක් සෝවාන් මාර්ගයට අවතීර්ණ වෙන එකම ක්‍රමයේ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කල්යාණ මිත්‍ර සේවනයේ යෝනිසෝ මනසිකාරය. තව තැනක කියන්නේ අරියානන්දස්සාවි සප්පුරිසානන්දස්සාවි අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ විනීතෝ. ඔය විදිහට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මේ ආර්ය ධර්මයේ අහලා ඒකට අනුව හිත කය වචනේ පිහිටව ගැනීම. ඒක සීලය නෙවෙයි. ඒකට කෙනෙකුට සීලය කියලා කියන්න පුළුවන්. නමුත් ඒකේ සම්මා දිට්ඨිය තමයි පළවෙනි එක. ඒක සීලයේ හැටියට ගත්තොත් එහෙමනම් සම්මා දිට්ඨිය තමයි පළවෙනි සීලය. එතකොට සම්මා දිට්ඨියට අනුව ලෝකයේ දකින්න පුජ්‍යලයක් වෙන්න ඕනේ. එතකොට තමයි සම්මා සංකප්පය උපදින්නේ. සම්මා සංකප්පය නැතුව සම්මා වාචා කම්මන්ත ආජීව වැඩෙන්නේ නැහැ. මිච්ඡා වාචා කම්මන්ත ආජීව තමයි වැඩෙන්නේ. මොකද තමන් මොකක් හරි සීලයේ හැටියට ගත්ත දේ මේක තමයි හරි අනික් එක වැරදි කියලා ගන්නවා. ඒක තමයි ප්‍රශ්නේ වෙන්නේ. සම්මා දිට්ඨිය පළවෙනි. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ ලෝකයේ යම් පුජ්‍යලයක් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා නම් ඒ විදිහට ලෝකයේ දකින්න පුරුදු වෙනවා නම් ඒකාන්තයෙන්ම ඒ පුජ්‍යලයා මරණයට මතු සෝවාන් ඵලයටපත් වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඕනතරම් සූත්‍රවල තියෙනවා. ස්වාමීන් වහන්සේ සම්මා දිට්ඨිය වඩන එක්කෙනෙක්ගේ සීලයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන නේද ස්වාමීන් වහන්සේ? නැත්තම් සම්මා දිට්ඨිය වැඩෙනකොට සීලය කියන එක નિરાයාසයෙන් උපදිනවා. මොකද ඔහුට සම්මා දිට්ඨිය වැඩෙනවා නම් ඔහු දකිනවා මේ නාම රූප ධර්මතාවයේ කෙරෙහි තියෙන ලෝභයම මෝහය උඩ තියෙන. මේ නාම රූප ධර්මතාවයේ කෙරෙහි ලෝභය උපදින්නෙම අවිද්‍යාව නිසා. මේ විඥාන ප්‍රතිබද්ධ අවිද්‍යාව නිසා. මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ විඥාන ප්‍රතිබද්ධව තියෙන අවිද්‍යාව නිසා තමයි අරමුණු කෙරෙහි තණ්හා උපාදාන තියෙන්නේ. තණ්හා උපාදාන තියෙන නිසා තමයි ලෝභ දෝෂ දෙක තියෙන්නේ. එතකොට යමෙක් ඒ මූලයේ තේරුම් ගන්නවා නම් මේ එකක්වත් මම මගේ දේවල් නෙවෙයි හේතු ප්‍රත්‍ය නිසා උපදින නිරුද්ධ නෙදේ. මේවා ඒ හේතු ප්‍රත්‍යයේ විපරිණාමයෙන් විපරිණාමයටපත් වෙන දේ. එහෙමනම් මේවා අසුරු කිරීම තුළ දුකක්ම උපදිනවා මිසක් වෙන දෙයක් නැහැ කියලා තේරුම් ගන්න පුජ්‍යල මේ සියල්ල අතහරින්න පුරුදු වෙනවා. අන්න ඒ අතහැරීම තුළ තමයි කෙනෙක් විවේකයට වෙන. එතකොට ඒ අතහැරීම තුළ තමයි අර අවිහිංසා අව්‍යාපාද නෙක්ඛම්ම කියන කුසල සංකල්ප තියෙන්නේ. එතකොට මේ කුසල සංකල්ප තිබීම නිසා තමයි පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාප මුසාවාද නැති වෙන්නේ එයා ළඟ. මොකද මෛත්‍රී කරුණාව තියෙනවා. ඔහු දන්නවා මේ හැම පුජ්‍යලයක්ම හැම සත්වයක්ම ක්‍රියාත්මක වෙන්නේ මේ විඥාන ප්‍රතිබද්ධ අවිද්‍යාවත් එක්ක.
එතකොට එයාගේ කර්මයට අනුව තමයි එයාගේ හිතුවිලි වටිනාකම් ක්‍රියාකාරකම් පහළ වෙන්නේ ඒ පුජ්‍යලයට ආවේනික වූ කර්ම ශක්තියත් එක්ක. ඉතින් ප්‍රඥා ධර්මතා දියුණු කරගත්ත පුජ්‍යලයා මේ උපදින දේවල් අතහරලා නිදහස් වෙන්න පුරුදු වෙනවා. අන්න ඒකෙන් ඔහුට මේ නිදුක් වීම ලැබෙනවා. එහෙම නැත්නම් ඔහුට මිදීම ලැබෙනවා. දුක ඒ අරමුණු වල එරිලා දුකට වැටීම සිද්ධ වෙන්නේ නැහැ. අකුසල දහම් ඉපදීම සිද්ධ වෙන්නේ නැහැ. මොකද හරි දේ ගැනීම නිසා. ස්වාමීන් වහන්සේ යෝනිසෝ මනසිකාරය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම නේද? හැම එකක්. යෝනිසෝ මනසිකාරය කියන එකේ වැදගත්ම කොටස ඒක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම. මේ ආයතන ප්‍රතිබද්ධව උපදින සියලු දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීම. බාහිර ආයතන ප්‍රතිබද්ධ බාහිර ආයතන ප්‍රතිබද්ධව තියෙන දේ අජ්ජත්තික ආයතන ප්‍රතිබද්ධව තියෙන සියලු දේ නාම රූප සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන පුජ්‍යලයට උපදින්නේ මේ එකකවත් වටිනකමක් නැහැ. එතකොට ඒක නුවණින් හිතලා බලනවා විතරක් නෙවෙයි. හිතලා ඊළඟට තමාගේ ඇතුළත උපදින නිරුද්ධ වෙන දේ දිහා බලාගෙන අතහැරලා දාන්න පුරුදු වෙනවා. මොකද අන්න ඒකයි වැදගත් දේ. ඒ පිළිබඳ හිතන එක නෙමෙයි වැදගත් දේ. මේ ඇතුළත උපදින දේ දිහා බලාගෙන නිහඬව බලාගෙන ඉඳලා ඒව අතහැරලා දාන එක තමයි වැදගත්. මොකද අපි નિરાයාසයෙන්ම ඇතුළත උපදින නිරුද්ධ වෙන දේට අනුව මනස දුවන්න පටන් ගන්නවා. ඒක තමයි අපි පුරුදු කරලා තියෙන දේ. නමුත් අපි අතහරින්න මේවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට මේ සියල්ල දුක කියලා තේරුම් අරගෙන සියල්ලට අතහරිනවා. අනිත් එක තමයි මේ කිසිවක් මම මගේ දෙයක් නෙවෙයි. මේ මම මගේ පාලනය යටතේ තියෙන දෙයක් නෙවෙයි කියලා පිළිගන්න පුජ්‍යලයා ඒ උපදින හැම දෙයක් කෙරෙහිම මෛත්‍රී උපදවගන්න. අන්න කුසලයේ මනසට උපදිනවා. අන්න කුසල පදනම නැගී හිටිනවා. කුසලයේ නැගී හිටියම අන්න අකුසල දහම් දුරු වෙනවා. මොකද අපි මේක පාලනය කරන්න යන තාක්කල් ලෝභය තමයි තියෙන්නේ. ඇයි මේක පාලනය කරන්නේ? මගේ නිසා. හිත මගේ නිසා, කය මගේ නිසා. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මේ නිවන් මාර්ගයේ තියෙන්නේ පටිච්ච සමුප්පාදයට අනුව අවිද්‍යාවගේ නිරෝධයෙන් සංකාර නිරෝධ වෙනවා. සංකාර නිරෝධයෙන් විඥාන නිරෝධ වෙනවා. විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධ වෙනවා. එතකොට මුලින්ම අවිද්‍යාව බැහැර වුණු හිතේ තමයි චේතනා නිරුද්ධ වෙන්නේ. එතකොට අවිද්‍යාව තියෙන තාක්කල් චේතනා තියෙනවා. පාලනය කරන්න යනවා. කන්ට්‍රෝල් කරන්න යනවා. අන්නේ මේ භාවනාවේ ගැඹුරට යන්නේ ඔන්න ඔය ක්‍රමයෙන්. එතකොට භාවනාව පටන් ගත්ත තැන ඉඳලා තියෙන්නේ උපදින දේ යන්න අතහැරලා විවේකයට විරාගයට නිරෝධයට හිත ගෙනියන්න. යන්න අතහැරින්. එතකොට ඒකට ඕන කරන පදනම ඇත්තසෙම මේකෙදි මේ ගමන තියෙන්නේ ප්‍රඥාව. ප්‍රඥාව එහෙම නැත්නම් මුලින් තියෙන්නේ ඥානෙ චතුරාර්ය සත්‍ය ඥානෙ උඩ. සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය ඥානෙ. එතකොට මේ චතුරාර්ය සත්‍ය ඥානය භාවිතා කිරීම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අවතීර්ණ වෙන්නේ. එතකොට ඒක භාවිතා කරන පුජ්‍යලයා සියල්ලට යන්න අතරලා හිත විවේකයට විරාගයට නිරෝධයට ගෙනියන. ඒක තමයි වෙන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා දැන් භාවනාවක් කරන්න ඉස්සෙල්ලා මේ ඵලය මොකද්ද සෝවාන්වත් වුණා නම් හොඳයි කියන එකද ඕකේ අදහස? නෑ. දැන් අත වශයෙන්ම භාවනාවයි ඕකයි දෙක එකට බද්ධව තියෙන්නේ. දැන් මේ සම්මාදිට්ඨිය භාවිතා කිරීම තමයි භාවනාවේ ආරම්භය තුල වෙන්න ඕන. ඒකයි දැන් අජන් රාම්ලා වුණත් කියනකොට කියන්නේ මුලින් කාලය දෙන්න මේ එන අරමුණු වලට යන්න අතාරලා. දැන් භාවනා අරමුණට හිත තියන්නේ ඉස්සෙල්ලා අතීත අනාගත දෙක අතාරින්න. වර්තමාන මොහොතට එන්න. එතකොට මනසට එන අරමුණු අර ටෙලිෆෝන් හයේ කතාව කියන්නේ ටෙලිෆෝන් හයේ කෝල් එනවා මේ අතහැරලා එක ෆෝන් එකේ තියාගෙන ඉන්නේ. ඕක කියන්නේ ඇතුළත අජත්තේ නිහඬතාවය උපදව ගන්නවා. මේ අරමුණු අතහරින්න පුරුදු වෙනවා. පටිනිස්සග්ගේ තමයි එතන වෙන්නේ. දැන් මේ ආයතන අපි උපාදාන කරගෙන ඒව මත යැපිලා ඉන්න නිසානේ ඒවයින් එන අරමුණු ගන්න. ඒව අතහැරලා දාන්න. අතහැරලා හිත දැන් ඊට පස්සේ හිතේ ගලාගෙන එන දේ ආයතන ප්‍රතිබද්ධ වෙන දේ සියල්ල යන්න අතාරින්න. අතහැරලා හිත මුලින්ම නිහඬ වෙන්න ආරිනවා. ඔය ඔක්කොම තියෙන්නේ සම්මාදිට්ඨි භාවිතේ. ඕක මම මගේ කියලා ගන්නකම් උපදින දේ පාලනය කරන්න දඟලනවා. උපදින දේ එලවන්න දඟලනවා. ඒකයි වැදගත් මේ සම්මාදිට්ඨිය තේරුම් අරන් භාවිතා කිරීම තමයි පළවෙනි දේ. ඒක කරන පුජ්‍යලයට භාවනාව අමාරු දෙයක් නෙවෙයි. භාවනාව තවදුරටත් සතුට සොම්නස වැඩි වෙන වැඩක්.
භාවනාව අමාරු දෙයක් හැටියට වැටෙන්නේ මේක කන්ට්‍රෝල් කරන්න යන පුද්ගලයාට. දැන් ඒකයි අර දැන් අජාන් බ්‍රාහ්මල උපමාවට පෙන්නන්නේ වතුර වීදුරුව අරගෙන අතේ තියාගෙන ඒක නිශ්චල කරන්න කොච්චර දැඟලුවත් හරියන්නේ නැහැ. ඒක හෙලවෙනවා. ඒකයි වතුර වීදුරුව පැත්තක තියලා අත පැත්තකට ගත්තයින් පස්සේ වතුර වීදුරුව નિરાයාසයෙන්ම නිශ්චල වෙනවා. මොකද මේ අපි පාලනය කරන සංස්කාර නිසා තමයි තණ්හා උපාදාන වලට මුල තියෙන්නේ. මොකද සංස්කාර තමයි මුලට තියෙන්නේ. අවිද්‍යාව පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප. ඒ ක්‍රමයට තමයි දුවන්නේ මේක. ඉතින් ඒකයි ධර්මයේ මුලින් අහලා ඒක දරාගෙන ඒක භාවිතා කරන පුද්ගලෙක් වෙනවා. අන්න එතකොට භාවනාව ඒක නිසා පහසු වෙනවා. භාවනාව කියන එක ගැඹුරට යන්නේ ඒකෙන් තමයි. වැටහෙනවද? ස්වාමීනි අවිද්‍යාව කියන්නේ මොකද්ද? එතකොට අවිද්‍යාව කියන්නේ ඇත්තටම මේ යථා ධර්මතා නොදැකීම. දැන් එතකොට ඔය මුලදී සම්මාදිට්ඨිය භාවිතා කිරීම තුල තියෙන්නේ අවිද්‍යාව දුරු වෙලා නෙවෙයි. නමුත් මෝහය දුරු වෙලා. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය පිළිබඳ රැවටීම දුරු වෙලා තියෙන්නේ. ඒ රැවටීම දුරු වෙන්නේ කොහොමද? කල්යාණ මිත්‍ර සේවනයෙන් යෝනිසෝ මනසිකාරයෙන්. දැන් තමන් ඒ ඇසුරු කරන පුජ්‍යලයා නිසා, ඒ පුජ්‍යලයෝ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නිසා, එහෙම නැත්නම් ඒ ධර්මතා තමා අවබෝධ කර ගැනීම. ධර්මතා අවබෝධ කර ගැනීම සිද්ධ වෙන්නේ ධ්‍යාන සමාපatti සමාධිල වදින්න පුළුවන් පුජ්‍යලයක් ධර්මයේ ඇහුවොත් එයා ධම්මානුසාරී වෙනවා. නැත්නම් සද්ධානුසාරී තමයි අනික් අය. අනික් අය එහෙම නැත්නම් විතර්ක බුද්ධියෙන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය පිළිගන්න පුජ්‍යලයක් වෙනවා. පිළිගත්තේ නැත්නම් ඒක භාවිතා කරන්නේත් නැහැනේ තමාගේ ජීවිතේ. එතකොට ඒක පිළිගත්ත පුජ්‍යලයා භාවිතා කරන්නේ. එතකොට ඒ පුජ්‍යලයා අමෝහය තමයි භාවිතා කරන්නේ. නමුත් මේ මාර්ගයේ කෙලවරට ගිය පුජ්‍යලයා තමයි. ඒ කියන්නේ මේ ධ්‍යාන සමාපatti සමාධි සමවදින පුජ්‍යලයා තමයි මේ පංචද්වාර විඥානයගේ Nirodha අත්දකින්නේ. අන්න ඒ පුජ්‍යලයට තමයි වීරිය උපදින්නේ මනෝද්වාරයේ Nirodha උපදවන්නේ. අන්න ඒ කියන්නේ වේදනා සංඥා දෙකේ Nirodha උපදවන්න ඔහුට වීරිය උපදින්නේ. ඊට පස්සේ Nirodha සමාපත්තිය සමවැදුණු පුජ්‍යලයට තමයි විද්‍යාව තියෙන්නේ. විද්‍යාව පූර්ණ. තේරුණාද? මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ත්‍රිවිද්‍යාව හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පුබ්බේ නිවාසානුස්මෘති ඥානෙ, චතුප්පපාත ඥානෙ, ආසවක්ඛය ඥානෙ. දැන් බුදුරජාණන් වහන්සේට කලින් හිටපු අයටත් ওই පුබ්බේ නිවාසානුස්මෘති ඥාන, චතුප්පපාත ඥාන තිබුණා. නමුත් ආසවක්ඛය ඥානෙ තිබුණේ නැහැ. ඒකට හේතුව තමයි දිට්ඨිය. ආත්ම දෘෂ්ටි. දැන් ඒගොල්ලෝ පුබ්බේ නිවාසානුස්මෘති ඥාන, චතුප්පපාත ඥාන උපදවගත්තා. නමුත් මේ ආසවක්ඛය ඥානෙ උපදව ගන්න බැරි වුණා. ඒකට හේතුව තමයි සම්මාදිට්ඨිය නොතිබීම. සම්මාදිට්ඨිය එන්නේ මේ කල්යාණ මිත්‍ර සේවනයේ යෝනිසෝ මනසිකාරය. ඒක තමයි ඒකේ කතන්දරේ. මොකද විද්‍යාව කියන එක පහළ වෙන්නේ ඒ විද්‍යා ධර්මතා පහළ වෙන තැනට මනස වැඩුණම විතරයි. ඊට කලින් තියෙන්නේ ශ්‍රද්ධාව නිසා ගත්ත දේ. ඒකයි ඉන්ද්‍රිය ධර්ම අතර පළවෙනි දේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය. එතකොට ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩුණම තමයි විරී ඉන්ද්‍රිය උපදින්නේ. විරී ඉන්ද්‍රිය වැඩෙන්න පටන් ගන්නේ. විරී ඉන්ද්‍රිය වැඩෙනකොට තමයි සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ. එතකොට සද්ධා ඉන්ද්‍රියෙන් තමයි පටන් ගන්න. එතකොට මුලින් තියෙන්නේ අමෝහය ඇසුරු කිරීම. ඊට පස්සේ තමයි විද්‍යා ධර්මතා පූර්ණේ කරන්නේ. බොජ්ජංග හත පුන පුනා සමාදින කෙනා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ විද්‍යා ධර්මතා පූර්ණේ කරන්නේ. ස්වාමීන් වහන්සේ තව එක ප්‍රශ්නයක් අහන්නම් මේ. ඔව්. දැන් අපි දැන් බෞද්ධයෙක් වශයෙන් ජීවත් වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් ඔය ඕනම මිනිස්සෙක් දැන් අපි හිතමු හවසට අපි ඔය ටෙලිග්‍රාමයක් වගේ එකක් බලනවා කියලා බලමුවාම එතකොට ඒ බලන එකකින් අපි ඇති කරගන්නවා යම්කිසි ඒ කියන්නේ ඒකට අපි කියනවනේ යම්කිසි හැඟීමක් ඇති කරගන්න හොඳ හැඟීමක් කියලා. එතකොට දැන් අපි මේ ඉන්ද්‍රිය හයෙන් බලන දේවල් දකින්න දේවල් අපේ ටීවී එකෙන් බලන්නේ. එතකොට අපි ජීවෙන් ජීවත් වෙන එකද ඔය මේ ඒක නේද
සංක්ෂිප්ත වශයෙන් බෞද්ධයෙක්ගේ ජීවත් වීම කියන්නේ නැත්තම් අපි ඒක නොබලා ඉන්න එකද? නෑ මෙහෙමයි. දැන් ටීවී එකේ යන දේ කියන දේ තමන්ගේ ජීවිතයට ගලපලා ගත්තම අලුත් දෙයක් නෙවෙයි ඔය දකින්නේ නේ. එහෙමයි. ඔය ඔබඳු කතා මුළු ජීවිතේම මිනිස්සු බලනවා. ඕකේ රහස ඕක නෙවෙයි. තමන් ඔය ඉන්ද්‍රිය ඔස්සේ උපදින ඔය ආස්වාදයට ඇලිලා ඉන්නවා කියන එක තේරුම් ගන්නේ නැති එක. කෙනෙක් ඔතනින් මිදිලා ගිහිල්ලා ඔయిత වසඩා උසස් දෙයක් දැකපු දවසට තමයි ඔය මොකද්ද කියලා ඔය කෙලේ සලකන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ කල්යාණ මිත්‍ර සේවනයේ කියන එක නැතුව කවදාවත් මිනිහෙක් නිවන් මාර්ගයට අවතීර්ණ වෙන්නේ නැහැ කියන. මොකද කල්යාණ මිත්‍රව සේවනය කරනකොට ඒ පුජ්‍යලයා ඔය ඔබඳු දේවල් කරන්න ඔහුගේ මනස යොමු වෙන්නේ නැහැ. මොකද කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන්නේ නැහැ. පංචද්වාර ආස්වාද කිරීම, පංචද්වාර ඔස්සේ අරමුණු ආස්වාද කිරීම ඔහු ලොකු දෙයක් හැටියට ගණන් ගන්නෑ. ඒක දුකක් හැටියට තමයි ගණන් ගන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ ලෝකයේ මේ පෘථග්ජන සත්‍යයට සංඥා විපල්ලාසයේ තියෙන. මේ ලෝකයේ දුක ඔහුට සැප හැටියට පේන්නේ. සැපය දුක හැටියට පේන්නේ. ඒක තමයි අවිද්‍යාවේ ස්වභාවය. ඉතින් ඒබඳු මනසක් තියෙන පුජ්‍යලයෝ තව පුජ්‍යලයක් ඒබඳුම කෙනෙක් ඇසුරු කිරීම තුළ ඔහුට ගැලවීමක් නැහැ. ඔහු හිතන්නේ ඒක තමයි හරි. ඒක තමයි ක්‍රමය කියලා ඒක අල්ලගෙන ඉතින් සසරෙම යනවා. ගැලවෙන ක්‍රමය දකින්න. ඒ කියන්නේ අවබෝධයෙන් ජීවත් වෙනවා. ඔව්. ඒ කියන්නේ අවබෝධයෙන් ජීවත් වෙන එක දැන් අපි හිතමු දැන් අපි ඇත්තටම ගිහියෝ විදියට අපි පංචශීලය අපි ආරක්ෂා කරන්නේ. ඔව්. එතකොට අපි යම් කිසි දෙයක් අපි හිතමු අපි සාමාන්‍ය ජීවිතයේදී අපි ඔය දේවල් දකින්න එක අපිට පුළුවන් අපි අර සීල් හරි එහෙම නැත්නම් ඊට වඩා එහා සීලයක් ආරක්ෂා කරනකොට මේක ගැන අපිට කල්යාණ මිත්‍ර සේවනයෙන් අපිට පුළුවන් මේක මේ අපිට තයිහාට යන්න. නමුත් අපි දැන් සාමාන්‍ය ජීවිතයේ ජීවත් වෙන හින්දා අපි මේක ගැන දැනගෙන ජීවත් වුණොත් ස්වාමීන් වහන්සේ ඒක මේ හොඳක් නැද්ද නැත්නම් අපි එකෙන් අයින් වෙන්න ඕනද කියලා මම අහන්නේ. දැන් ඔය එක එක මට්ටම් තියෙනවා. ඒකෙන් අයින් වෙලානේ. ඔව් මෙහෙමයි. දැන් කෙනෙක් සීලයක් රැකීම තුළ ඒ පුජ්‍යලයට සීලානිසංස ලැබෙනවා. එහෙමයි. නමුත් මේ දැන් බුදුරජාණන් වහන්සේට පෙර උනත් හිටපු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ බොහොම හොඳ සිල්වත් පුජ්‍යලයෝ හිටියා. බොහොම ගුණවත් පුජ්‍යලයෝ හිටියා. දැන් අන්‍යාගමික පුජ්‍යලයෝ මේ බුද්ධ ආගම ගැන මේ අංශු මාත්‍රයක් නොදන්න අද කාලේ මිනිස්සු අතර බොහොම හොඳ මිනිස්සු ඉන්නවා. බොහොම හොඳ උසස් සීලයක් ගුණයක් තියෙන පුජ්‍යලයෝ ඉන්නවා. නමුත් ඒ පුජ්‍යලයෝ ඒ සීලය රැකීම හේතුවෙන් කවදාවත් සංසාර දුකින් මිදෙන්නේ නැහැ. මිදෙන්නේ නැහැ. ඉතින් අද කාලේ බොහෝ විට අපිට අහන්න ලැබෙන ඔය සිල් කියන දේවල් වලින් සත්‍යෝ සංසාර දුකින් මිදෙන්නේ නැහැ. මොකද සීලය කියන එක හොඳ දෙයක්. සීලය කියන එක නරක දෙයක් නෙවෙයි. සීලය රැකීම තුළ ඒ සීලානිසංස මිනිසුන්ට ලැබෙනවා. නමුත් නිවන් මාර්ගය ලැබෙන්නේ නැහැ සීලය රැකීම තුළ. සම්මා දිට්ඨියට අවතීර්ණ වීම තුළ නිවන ලැබෙනවා. අන්න ඒ පුජ්‍යලයට සීලය ඒ සම්මා දිට්ඨිය හේතුවෙන් ලැබෙනවා. එහෙමයි. අන්න ඒක ඒ සීලය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට පන්සිල් දිදී අටසිල් දිදී ගිහිල්ලා නැහැ කොහෙවත්. බුදුරජාණන් වහන්සේ කියනවා දැන් විසාක උපෝසත සූත්‍රයේ ඊටම බුදුරජාණන් වහන්සේ කියන්නේ විසාකාවට කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් වගේ ඉන්නේ කියන. එතකොට ඒකේ අෂ්ටාංග උපෝසතේ පෙන්නනවා. අංග 8 පෙන්නනවා. මෙන්න මේ අංග 8 රැකගෙන රහතන් වහන්සේ කෙනෙක් හැටියට ඉන්නේ කියලා තමයි කියන්නේ. එහෙමයි. එතකොට ඒ ආකල්ප පද්ධතිය පැවැත්වීම තමයි වැදගත් දේ. රහතන් වහන්සේ කෙනෙක් මනසේ පවත්වන ආකල්ප මේ පද්ධතිය මනසේ පවත්ව ගැනීම. එතකොට මේවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තේරුම් අරන් අත්හැරලා විවේකයට යන්න පුරුදු වෙන්න. ගොඩක් දේවල් වැටුණා ස්වාමීන් වහන්සේ. මොනවද මේ සිද්ධ වෙනවා මේ වෙලාවේ අපිට ඉතින් මේ දහම් කරුණු කියලා දුන්නාට ඒ වගේම මගේ අක්කටත් ඉතින් මේ පින ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. සාදු සාදු බොහොම හොඳයි. ඔව් අපි දැන් එහෙමනම් මේ මම දේශනාව අවසන් කරන්න දැන් වෙලාව හරි නේද? හොඳයි එහෙමනම් අපි දෙවියන්ට ඥාතීන්ට පින් දීලා අපි මේ වැඩසටහන අවසන් කරමු. තව ප්‍රශ්න තියෙනවද අහන්න?
නෑනේ. හොඳයි එහෙනම් ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා ච යම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච යම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච යම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු සාදු අද මේ පවත්වන්නට යෙදුණු ධර්ම දේශනාවෙන් උපන් සියලු කුසල සම්භාර ධර්මතා ඒ නැසී මිය පරලෝකීය ධම්දාරා පුංචි හේවා මහත්මියට නිවන් සුව පිණිසම වේවා නිවනට හිත අරමුණු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනට පැමිණීම පිණිසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා සාදු 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 හොඳයි එහෙමනම් දෙතනින් අපි වැඩසටහන අවසන් කරමු මම එහෙමනම් දැන් නවත්වනවා